හරි. මයි දරුවනේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ මයි දරුවන්ගේ ඒ කවුද? 11 ශ්‍රේණියේ මගේ දරුවෝ. ඒ අයගේ සුවිශේෂී පාඩම් මාලාව තමයි සාහිත්‍ය පාඩම් මාලාව. මම දන්නවා ඔබ ආසාවෙන්ම බලන පාඩම් ටික සියල්ලම ආසාවෙන් බලනවා. ඉතින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ අපටත් වැසිකිළිය කියන පාඩමට ආරම්භයක් තමයි මේ දීගෙන යන්නේ. ඒ කියන්නේ කෙටි කතාව කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරගෙන යන්නේ. මම පුතාලා දන්නවා මීට පෙර මම සාකච්ඡා කරා. කෙටි කතාව ඉතිහාසය අපි යනවා යුරෝපයට 19 සියවසේ මැද භාගයට. එහි තමයි සම්භවය ලබන්නේ. එතකොට එහෙම ආපු කෙටි කතාවේ ආරම්භ වෙච්ච කෙටි කතාවට පුරු කතනයක් పూర్ව නිර්වචනයක් තීමේ ගෞරවය ඇමරිකානු ජාතික එඩ්ගා ඇලන් ෆෝර්ඩ් හිමි වෙනවා. ඊට පස්සේ අපි කෙටි කතාවට නිර්වචන කිහිපයක් ගැන කතා කරා නේද? ඒ අතරින් රුසියානු ජාතික ප්‍රකට ලේඛකයෙක් වෙච්ච ඇන්ටන් චෙකෝව් එතුමන් කියනවා ස්ලයිස් ඔෆ් ලයිෆ් ජීවිතයෙන් පෙත්තක් කියලා නේද? ඉතින් එහෙම ඇවිල්ලා අපි මහාචාර්ය ඒ.වී. සුරවීරගෙන් තමයි අවසන් කරේ. එතුමන්ගේ සුවිශේෂී හැඳින්වීමත් එක්ක අපි අවසන් කරේ. අපි දැන් පටන් ගමු ඊළඟ කොටස. බලන්න. මාටි වික්‍රමසිංහ ඉදිරිපත් කළ කරුණු 6ට අමතරව කේ ජයතිලක 7 වෙනි කරුණ ලෙස ඉදිරිපත් කොට ඇත්තේ කිසියම් සමාජ තත්වයක බින්දු මාත්‍රයක් විදහා පාන කතාව යන්නේ. පෘතුල අර්ථයෙන් ගත් විට රචනා වන සෑම කෙටි කතාවකින්ම සමාජ ජීවිතයෙන් අංශුවක් නිරූපණය වේ. මිනිස් සිත ක්‍රියා කරන ආකාරය නිරූපණය කරන කතාවක වුවද මේ ලක්ෂණය පවතී. සිත හා බැඳුණු හැඟීම් සංගඨනය වන්නේ සමාජ සංසිද්ධියක් පාදක කොටගෙන හේයි. දැන් මම ඔබට පැහැදිලි කළා. slice of life කිව්වේ ජීවිතයෙන් පෙත්තක්නේ. එතකොට සමාජය කියන්නේ ජීවිත ගොඩක්. ඒ ජීවිත ගොඩක් එකතුවක් සමාජයක්. සමාජයේ අංශු මාත්‍රයක් විදහා පාන කතා කලාව. කේ ජයතිලක අපූර්ව නිර්වචනයකට එනවා. ඒ එන්නේ අරවත් එක්ක පේනවද? ඒක තමයි දක්ෂකම. ඒව දිහා බලලා ඊට වඩා හොඳ නිර්වචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් වීම විශේෂත්වයක්. ශ්‍රී ලාංකේය අපට හරි අභිමානයක්. කේ ජයතිලක කියන්නේ සුවිශේෂී චරිතයක්. විටක පර්යේෂකෙක්. විටක ගත් කතුවරයෙක්. නවකතාකරුවෙක්, කෙටි කතාකරුවෙක්, විචාරකයෙක්. සුවිශේෂී චරිතයක්. ඒ නිසා පොඩි දරුවෝ වෙනුවෙන් හැම පැත්තක්ම ආවරණය වෙන විදිහට සාහිත්‍යයට සේවයක් කරපු සුවිශේෂී චරිතයක් කේ ජයතිලක සූරිය. පැහැදිලිද? ඒ නිසා එතුමන්ගේ අපූර්ව කතාවක් තමයි අර්ථකථනයක් තමයි මේ අපි දෙන්නේ. කිසියම් සමාජ තත්ත්වයක අංශු මාත්‍රයක් විදහා පාන කතා කලාව. පැහැදිලිද? ඒතර අපිට මේ පැහැදිලි අංශු මාත්‍රය තියෙනවා කියන එක අනිවාර්යයි. චරිතයක් ගත්තාම චරිතාංගයක් අරගන්නවනේ ඒකාංශයක්. එන සමාජ අංශු මාත්‍රයක්. හරි නේද? ඒක තමයි විශේෂත්වය. ඒ නිර්වචනයේට සාධාරණයක් කරනවා. ඒ කියන්නේ නිර්වචනය ඉදිරිපත් කරන්නේ ඒක හරියටම ගැලපෙන්න. ඒකයි විශේෂත්වය. බලන්න. කෙටි කතා මාධ්‍යයෙන් සමකාලීන සමාජ සංසිද්ධීන් ගැඹුරින් විවරණය කළ ලේඛකයෙකු දයාසේන ගුණසිංහ අන්න. කවුද පුතේ? දයාසේන ගුණසිංහ සූරියන්. කෙටි කතාව හඳුන්වා දුන්නේ ජීවිතයේ සමීපතම රූපය කෙටි කතාව කියලා. මම ඔයාලට පැහැදිලි කරා. එතුමා ප්‍රවීණ සාහිත්‍යදරයෙක්. ජීවිතයේ සමීපතම රූපය කෙටි කතාව විතරක්ද? නෑ, ලස්සන කවි පන්ති නිර්මාණය කරපු සුවිශේෂී චරිතයක්. නිසඳස් පද්‍යවලට නව අර්ථකථනයක් සිව්පද ආකෘතිය හරි අපූර්ව පැතිගෙන ඔහු විවරණය කරනවා. එක තැනකදී යනවා සිදුසීන් කියලා. හරිම ලස්සනයි. වීදි සරණ මවක දුටු වෙමි දැස කඳුලින්
තෙමේ අඳවුන ඇගේ ළමැදෙහි ගුලිව නිහඬව නොමල බිලිඳකි සෙමින් මිය යන කිසා ගෝතමි යකලෙසින් නැය ලොවට අතපා අයද සිටියේ මියදි බිලිඳුට නැවත පණ නොව මියෙන පොඩි පුතු රකින්න මග කිය. කිසා ගෝතමියක් කියන්නේ දරුවා මැරිච්ච කෙනා වඩාගෙන යන කෙනා. මේ ඉන්නේ අසාධ්‍ය දරුවෙක් වඩාගෙන යන අම්මා කෙනෙක්. අඬලා ඇස් දෙක අන්ධ වෙලා බලන්න. වීදි සරණ මවක දුටු වෙමි. දැස කඳුලින් තෙමි අඳුන්. අඬලා ඇස් දෙක අන්ධ වෙයි දරුවට දැඩි ලෙස ආදරේ අම්මා. උතුරා යන දාරක සෙනෙහස විෂද කරන ලස්සන කවි. සමාජයේ හවුහරණක් නැහැ කියලා ඔහු කියනවා. මන්සලෙන් සල නැගූ තොරණින් මහරු සම්බුදු සිරිත දිස්විය උවසු උවැසිය ගැයූ බැතිගේ අරම පිසවා ගැබට එක් විය. මේකේ තාල නැහැ. මම මේ මගුල් අෂ්ටක තාලෙට වගේ මම මේක මේ ඔබට කියා දෙන්නේ. එයාගේ කවිපන්ති ඔහොමමයි. ඔය වගේ ලස්සන තාලට අල්ලන්න පුළුවන් නිසදැස් වුණාට. හන්දියක් ගන්න තොරන් තියෙනවා. උපාසකම්මලා සාදුකාර දෙනවා. හැබැයි බලන්නේවත් නෑ අර අහිංසකම්මා දිහා. අවසානයේ දරුවා මැරෙනවා. රැයෙහි මැදියම ගෙවෙන මොහොතෙහි දනන් කෙලිලුල් හඬ නිමාවි මවක් එකී බිඳ වැළපෙන හඬ පාළු වීදිය වසා මතු විය. අන්න බලන්නකො. අර අම්මා තනියෙන් කිවිදිනවා දරුවා නැතිව. ඒ වගේ අතිශය අර්ථපූර්ණ නිර්මාණ කරපු ප්‍රවීණ සාහිත්‍යදරයෙක් තමයි දයාසේන ගුණසේන. එතුමන් කියනවා සමාජයේ ඔහු කියන්නේ ජීවිතේ සමීපතම රූපය කෙටි කතාවයි. ජීවිතේ සමීපතම රූපය කෙටි කතාවයි. බලන්න එහෙනම්. සිනමා බසෙහි බහුල වශයෙන් භාවිත කරන මේ සියදුම් අදහස් කරන්නේ යමක් ලංකර හෝ විශාල කර හෝ දැක්වීමය. සමීප රූපයකදී කැමරාව ගොදුරු කරගන්නේ කේන්ද්‍රීය ප්‍රස්තුතය පමණයි. පේනවද? ඒ නිර්වචන ඇතුළාන්තය. කෙටි කතාවකින්ද එක් මූලික කරුණක් ඉස්මතු කොට අවධාරණය කරන හේයින් ඒ ජීවිතයේ සමීපතම රූපය ලෙස දැක්විය හැකිය. බලන්න එහෙනම්. දැන් ඔබට පැහැදිලි ඇති එතුමාගේ ඔය කියන කතාව. කැමරාවට හසු කරගන්නේ හරියටම උමනාම දේ. උමනාම සංසිද්ධිය. පැහැදිලිද? නාට්‍යයකදී ගන්නේ අදාළම එක. ඒ වගේ කෙටි කතාවේ උමනාම සංසිද්ධිය විතරයි මේකේ ප්‍රධාන සිදුවීම. ප්‍රධානම චරිතය විතරයි මේකේ උලුප්පල පෙන්නන්නේ. අන්න එහෙනම් ඒක ව්‍යංගයෙන් ප්‍රකාශ කරන තමයි හු ඒක කියන්නේ. ජීවිතේ සමීපතම රූපයේ සමීපයි. පැහැදිලිද? බලන්න විශේෂතාවය නේද? ඒක තමයි විශේෂ. සුවිශේෂී චරිතයක් වුණාම සාහිත්‍යය කියන එක ඒ විදිහට විවරණය කරන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද? සාහිත්‍ය විවරණය කරන්න පුළුවන් වෙන්නේ එහෙම වුණාම සාහිත්‍ය පිළිබඳ දැඩි ලෙස ඒකත් එක්ක ජීවත් වෙච්ච චරිතයකට. පැහැදිලිද? එහෙම නැතුව මේවට අර්ථකථන සපයන්න බෑ. නේ? විවිධ පෙර අපරදිග පොත්පත් කියවලා ඒ පිළිබඳ ඇති වෙච්ච පරිචය පරිණත භාවයේ ප්‍රතිඵලයක් තමයි මේ. එහෙම නැතුව නිකං નિરાයාසයෙන් ඔහොම පහළ වෙන්නේ නැහැ. කවිසිතුවිලි පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නම් අපි තුල මොකද්ද? අපි භාෂාමය වශයෙන් ප්‍රගුණ වෙලා අපේ දැනුම ඊට ඉහළ තලයකට ගෙනියන්න වෙනවා. පැහැදිලිද? බලන්න ඊළඟට දැස හෝ මුවමැණි ඉන්ද්‍රියන් සමීප රූපයට නැගෙන විට මුහුණේ අවශේෂ අවයව සමග මුහුණද අදෘශ්‍යමාන වී යයි. මෙසේ දෘශ්‍යමානව තිබූ බොහෝ දෑ අදෘශ්‍යමාන වී යෙත්ම අදෘශ්‍යමානව තිබූ බොහෝ දෑ
දෘශ්‍යමාන වීමද සමීපතම රූපයේ ලක්ෂණයකි. පේනවද? එතකොට දයසේන ගුණසිංහ සූරීන් මේ කියන කතාව තුල මේ කියන නිර්වචනය තුල නේද? අපූර්වත්වයක් තියෙනවායි කියන එක අපිට පේනවනේ පුතේ. පැහැදිලිද? අපිට පේනවා ඒක සුපැහැදිලිවම පේනවා මේ නිර්වචනය ඒ තරම්ම සුවිශේෂයි කියලා. නේද? දැස හෝ මුව වැනි ඉන්ද්‍රියන් සමීප රූපයට නැගෙන විට මුහුණේ අවශේෂ අවයව සමග මුහුණද අදෘශ්‍යමාන වේ. ඔව් ලං කළා බලද්දී එහෙම වෙනවා. ආයි ඈත් වෙද්දී එහෙම. බලන්න එතකොට. මෙසේ දෘශ්‍යමානව තිබූ බොහෝ දෑ අදෘශ්‍යමාන වී එත්ම අදෘශ්‍යමාන තිබූ බොහෝ දෑ දෘශ්‍යමාන. ඒ අන්න එතනින් පෙන්වන්නේ මොකද්ද මේ? පේන්නේ නැති දේ අපිට මතු පිටින් පේන්නේ නැති දේ ඇතුළාන්තය අරගෙන එළියට අරගෙන පෙන්වනවා. පේන දේ වහලා දාලා ඇතුළාන්තයේදී හරි දේ එළියට අරන් පෙන්වනවා. මතු පිට පේන දෙයට වඩා තියෙන ඇතුළාන්තය අරගෙන එළියට අරන් පෙන්වනවා. අන්න ඒකයි එතකොට මේ නිර්වචනයේට අතිශය සාධාරණීකරණයක් කරන්න පුළුවන්. ඒ නිර්වචනයේ සාර්ථක නිර්වචනයක් නිසා. ඔන්න ඊට පස්සේ තමයි මේ පෙර අපරදිග පඬිවරුන් එක්ක සුවිශේෂී චරිතයක් විදිහට අපි කතා කරනවා ජෝසොබර්ග් එසන්වින්. කවුද ඒ? ජෝසොබර්ග් එසන්වින් කියන සුවිශේෂී චරිතය. එතුමා අර අනිත් අයට එහා ගියපු නිර්වචනයක් මේකේ ඉදිරිපත් කරනවා. ඒ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් පාදක කරගෙන බලන්න. විචාරකයා කෙටි කතා පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් කෙටි කතා ගණයෙහිලා නොසැලකෙන නිර්මාණ විශේෂ 6ක් දක්වලා තියෙනවා. කෙටි කතා වෙන්නේ නැති ඒවා. එන කෙටි කතාවක අන්තර්ගත වෙන්න ඕන දේවල් කියන අතරේ කෙටි කතාවක් නොවනවා මෙන්න මේවා නා. මේ ලක්ෂණ දෙලා මේක කෙටි කතාවක් නෙවෙයි. බලන්න එහෙනම්. කෙටි කතාව සංක්ෂිප්ත නවකතාවක් නොවේ. දැන් නවකතා තියෙනවා යම් ප්‍රමාණයකට නේද? කෙටි ඒවා. එතකොට සංක්ෂිප්ත නවකතාවක් නෙවෙයි. එක කෙටි කතාවක් වෙන්නේ බෑ. ඒ උපාඛ්‍යානයක් නොවේ. අන්න එතකොට ඒක උප ආඛ්‍යානයක් ආඛ්‍යානයක් කියලා කියන කතාන්තරයක්. ඒක උපකතාවක් නෙවෙයි. දෙවෙනියට ගන්න එකක් නෙවෙයි. එය කෙටුම් පතක් හෝ දල සටහනකුත් නොවේ. අන්න මේක මේ සටහන් කරලා තියෙන දල සටහනක්වත් එහෙම එකක්වත් වෙන්න බෑ. ඒක කෙටි කතාවක් වෙන්නේ නැහැ. ඒ චරිත කතාවක් නොවේ. අන්න චරිතයක කතාවක් නම් ඒකේ චරිතයේ සම්පූර්ණ කතාව විවරණය කරොත් ඒක නව කතාවක් බවට පත් වෙනවා. චරිතයක් අරගෙන ඒකේ විවරණය කරන මුළු චරිතය මානව ජීවිතේ විවරණය කරනවා. එහෙම වුණොත් ඒක නව කතාවක් වෙනවා. ඒ හුදු චරිත ලේඛනයක්. ඒක හුදු චරිත ලේඛයක්. ඒ චරිතය අරගෙන චරිතේ අපි දැන් කතා කරන්න ඕන එක කොටසයි. පැහැදිලිද? චරිතය සම්බන්ධව විවිධ පැතිකඩ වලින් කතා කරොත් ඒක කෙටි කතාවක් වෙන්නේ නැහැ. එහෙනම් චරිතයක තියෙන උන එක කොටසයි ගන්න පුළුවන් එක ලක්ෂණයයි. පැහැදිලි? එක චරිතයක් අරගත්තා මේ චරිතයක තියෙන ලක්ෂණයක්. එයාගේ අංගයක් විතරයි ගන්න ඕන. එහෙම නැත්තම් වෙන්නේ නැහැ. ඒ කතාන්තරයක් නෙවෙයි. කතාන්තරයක් කියන්නේ කියාගෙන යන එකක්. නේ? යටගි දවස බ්‍රහ්මදත්ත රජුන කෙනෙක් රාජ්‍ය කරන කාලේ. කොහොම වගේ දේශනා ශෛලියෙන් එකක් නන් නෙමෙයි මේක. එහෙම වුණොත් ඒක කතාන්තරයක් කියාගෙන යන එකක්. කියාගෙන යන එකක් නෙවෙයි. පැහැදිලිද? හරි. අන්න එහෙනම් මේ ලක්ෂණ 6 මේවා තියෙන එකක්වත් කෙටි කතා වෙන්නේ නෑ කියලා ජෝසොබර්ග් එසන්වින් කියන බටහිර විචාරකයා පැහැදිලි කරනවා. ඔහු ඊට පස්සේ තවදුරටත් පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. බලන්න. අනුතුරුව කෙටි කතාවක් ලෙස සැලකීමට හේ ඇතුළත් විය යුතු අංග 7ක් ඔහු විසින් පැහැදිලි කර දෙනු ලැබ ඇත. එනම් බලන්න. සියල්ල අභිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක්. මං කිව්වේ කෙටි කතාව තුළ සිදුවීම් තියෙන්න පුළුවන්. හැබැයි එක ප්‍රධාන සිදුවීමක්. එක් ප්‍රබල සිදුවීමක් පමණක් මතුවලා පේන්න ඕන. ඉස්මතු වෙලා පේන්න ඕන. එක් ප්‍රබල සිදුවීමක්. දැන් අපටත් වැසිකිළියක් වුණා. වැසිකිළි කේස් එක තමයි ඒ කතාව තමයි අසලසන්න යන්නේ. පැහැදිලි. අපටත් දවසක ඉරපායාදවේකේ චිත්‍ර තරගය තමයි යන්නේ කතාවට. චිත්‍ර තරගය. පැහැදිලි. ඒ වගේ අදාළ කෙටි කතාව තුළ
ප්‍රධාන ප්‍රබල සිදුවීමක් තියෙනවා. එක් ප්‍රබල සිදුවීමක් තමයි මේකේ තියෙන්නේ. ඒ සංසිද්ධිය තමයි උලුප්පල ගන්න උඩට. ඒක උලුප්පන්නේදී පුංචි පුංචි කතා ටිකක් අතුරු සංසිද්ධි ටිකක් අවශ්‍යයි. පැහැදිලිද? ඒවා ලොකු කතා බවට පත් වෙන්නේ නැහැ. ප්‍රධාන වෙන්නේ නැහැ. අරක තමයි ප්‍රධාන වෙන්නේ. ඉස්මතු වී පෙනෙන එක් ප්‍රධාන චරිතයක්. ආන්න. සියලු චරිත අතරේ අභිබවා එන්න එක් ප්‍රබල චරිතයක් තියෙනවා. එක් ප්‍රධාන චරිතයක් ඉලිප්පිලා පේනවා. ඒතර ඉලිප්පිලා පේන ප්‍රධාන චරිතය. දැන් බලන්නකෝ දියමන්ති මාලය කිව්වහම දියමන්ති මාලය තමයි ප්‍රධාන සිදුවීම. මාලය නැති වෙන මාලය තමයි කතාව. හරිද? එතකොට මේ මාලය කරන කොටගෙන මැටිල්ඩට වෙන දේ නේ. මැටිල්ඩා මේක අරගෙන ගිහිල්ලා මේක පැලඳගෙන ගිහින් ලස්සනට කියලා මේක නැති වෙලා අලුත් මාලයක් ගේන්න ණය වෙලා ජීවිතේම විනාශ වෙන කතාවක් එතන යනවා. අවසානයේ දන්නේ බලනකොට මේක දියමන්ති මාලය කියන්නේ බොරු එකක් කියලා. එතකොට ඉතින් අර වේදන් කරලා ණය වෙලා රටටම ණය වෙලා ඉවරයි. ඒතොර ඒවා අපිට සමාජ යථාර්ථමය. සමාජයේ වෙච්ච දෙයක් මේ යථාර්ථයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. එතකොට ඒක ඒ යථාර්ථය ඉදිරිපත් කරන්න නම් අනිවාර්යයෙන්ම පරිකල්පනයේ තියෙනවා. සිතින් මේක ලස්සනට මවා ගන්න කල්පිතයක් වෙන්න ඕන. හැබැයි ඒක සත්‍යයේ කල්පිතය අතර මනස සංකලනය වෙන්න. ඇත්තකුත් නෙමෙයි බොරුවකුත් නෙමෙයි. අන්න ඒකයි විශේෂත්වය. ඇත්තකුත් නෙමෙයි බොරුවකුත් නෙමෙයි. දැන් වැසිකිලි අපටත් වැසිකිලියක් කියන එක කියවගෙන යනකොට මේක ඇත්තමයිද කියලා පේනවා. ආයි නෑ බොරුවකුත් නෙමෙයි. එනම මේ සමාජ යථාර්ථයක්. කල්පිත පරිසරයක් අරගෙන චරිතමවල සමාජ යථාර්ථයක් පිළිබිඹු කරනවා. ඒක තමයි විශේෂත්වය. මේ සමාජ තලයේ තියෙන මේ වංගහරේ කැලෑබද ප්‍රදේශවල මිනිස්සුන්ට ඇත්තේ නැහැනේ ඔය කොමඩ් දාලා තියෙන වැසිකිලි. බාත් รู ම් නැහැ. ඒ මුකුත්ම නැහැ. ගහක් යටට ගිහිල්ලා පඳුරක් යට ඔය වැඩේ කරගෙන දිය ඇල්ලකින් මුළු ශරීරයම හොදගෙන බොහොම සතුටින් අතපය ගස්සලා දාලා එනවා. නමුත් අර කොටු වෙච්ච එකකට ඒකට ගිහින් ඉන්න යාට හිරිකිතයි. එයාට හරි අප්‍රසන්නයි. පිළිකුල් සාගතයි. ඇයි ලෑල්ලක් දාලා තියෙන්නේ? ඒ ලෑල්ල මැද පුංචි කොටුවක් කපලා අඩි දෙක තියාගන්න තියෙන්නේ. ලෑල්ල වැළුවහම යට පතුල පේනවා. ඒ වැසිකිළියේ සම්පූර්ණ වල පේනවා. ඒකෙන් දුගදක් හමනවා. ඒක යාට හරි පිළිකුල්. ඊට වැඩිය ලේසි කැලේට ගියහම ඒක අද වුණාම හෙට නෑ ඒක. අද වෙච්ච දේ හෙට නෑ. ඇයි කැලේ සත්තු ඒක ආහාරයට ගන්න සත්තු ඉන්නවා. අසුචි ආහාරයට ගන්න. නමුත් ඒවා ඔය කියන දුර්ගන්ධයක් නෑ. එතකොට එයා ඒ කැලේ පරිසරයට ආවේනික චරිතයක් බවට නියතිවාදී චරිතයක් බවට තමයි එතන කතාවේ ඒගොල්ලෝ හැසිරෙන්නේ. එතකොට අන්න එතෙන්දී සැන්ටිපෝඩ් ගිහිල්ලා කතාව වෙනත් පැත්තකට යොමු කරන එක තමයි එතන වෙන්නේ වැසිකිලි කතාව තුළ. හරිම ලස්සනයි පාඩමේදී මම කියා දෙන්නම්. එතකොට බලන්න එහෙම ඒක ඇත්තද බොරුවද කියන මට්ටමට ගේන්න පුළුවන් වෙන්න ඕනේ. මේක බොරුවක් වෙන්න බෑ, ඇත්තක් වෙන්නේ නෑ. මේක බොහොම අපූර්ව කතාවක් කියන එක. ඊට පස්සේ සියල්ල එකට කැටි වී තිබීම. ඒ මොකද්ද? ඒ තමයි කෙටි බව. කෙටි බව. පැහැදිලි? සංක්ෂිප්ත බව. සියල්ල එකට කැටි වෙලා තියෙනවා කියන සංක්ෂිප්තයි, කෙටි. හරිද? සංවිධානාත්මක බව. කතා වින්‍යාසය. මේ බලන්න. කතා වින්‍යාසය. මොකද්ද කතා වින්‍යාසය? අපි ඉදිරියේදී මේ එකින් එක සාකච්ඡා කරනවා. කතා වින්‍යාසය කියන එක දල අවබෝධයක් තියාගන්න. කතා ප්‍රවෘත්තියක් කියලා කියන්නේ සිදුවීමක්. බස් දෙකක් එකට හැප්පෙනවා. දෙන්නෙක් මැරෙනවා. කතා ප්‍රවෘත්තිය. පැහැදිලිද? ඒතර දෙදෙනාම බීමත් වරය පැදවීම හේතු කොටගෙන
සිහි විකල් වීමෙන් බස් දෙක එකට හැප්පිලා. ඒ හැප්පීමේ ඒ වේගය පාලනය කරගන්න බැරුව දෙන්න එකට හැප්පිලා එකේ හිටි දෙදෙනෙක් ජීවිතක්ෂයටපත් වෙනවා. ඔන්න කතා වින්‍යාසය කියන්නේ හේතුඵල සම්බන්ධතාවය මත සිද්ධි අවස්ථා පෙළ ගහනවා. රජතුමා මැරෙනවා, බිරිඳත් මැරෙනවා. දුටුගැමුණු රජතුමා මැරෙනවා. ඊළඟට ඔහුගේ බිසව මැරෙනවා. ඕක කතා ප්‍රවෘත්තිය. මොකද්ද වෙන්නේ? ණය දෂ්ට කිරීම හේතු කොටගෙන දුටුගැමුණු රජතුමා මැරෙනවා. ඒ දුක වාව ගන්න බැරුව විසුණු වහන්සේද ලයිපැලි මැරියනවා. අන්න කතා වින්‍යාසය. කතා වින්‍යාසය කියන්නේ තෙන්ට. හේතුඵල සම්බන්ධතාවය මත සිද්ධි අවස්ථා ටික ලස්සන පෙළ ගස්සන්න පුළුවන් නම් විශ්වසනීයත්වයෙන් අයකට අපි කියන කතා වින්‍යාසය කියලා. කතා වින්‍යාසය අවුල් නම් කතාව රසයෙන් අඩුවක් වෙනවා. කතා වින්‍යාසය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ඔය කියන විශ්වසනීයත්වයේ සුරැකෙන විදියට තියෙන්න ඕන. සංවිධානාත්මක බව තියෙන්න ඕන. ඇයි? ඒ කතාව ගොනු කිරීම තුළ ඒ අදාළ සිද්ධියට අදාළ පරිසරය, ඒ සිද්ධියත් එක්ක ගැටෙන චරිතය, ඒකේ අඩුවක් නැර එකිනෙක බොහොම ගැළපීමක් තියෙනවා. එහෙම නැතු ඒ අවස්ථාවට නොගැලපෙන අවස්ථාවක් මේකට එකතු වුණොත් ඒක සංවිධානාත්මක භාවයේ පෙරහුණු කතාවක් බවට පත් වෙනවා. එතකොට ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම බොහොම සංවිධානාත්මකව ඉදිරිපත් විය යුතු කලා මාධ්‍යයක් බවට පත් වෙනවා. එතකොට කෙටි කතාව. ධාරණාවේ ඒකත්වය බලන්න එතකොට. ඔන්න ඔය කරුණු 7 නේද? එක ධාරණාවයි තියෙන්න පුළුවන්. වෙනත් ඒවා තියෙන්න බෑ. කතාවට තියෙන්න ඕන මෙන්න මේකෙන් මේක තමයි විය යුත්තේ කියන අරමුණ කතෝරය ඇතුළ තියෙනවා. එයාට ඒක පෙන්වුම් කරන්න යොදා ගන්න ප්‍රතිඵලය පෙන්වන්න ඕනේ. ඒක එක ධාරණා විවිධ ධාරණා තියෙන්න බෑ. එකයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කරුණු 7 පදනම් කරගෙන ඔහු අපූර්ව නිර්වචනයක් මේකට දෙනවා. මෙලෙස කෙටි කතාවේ ආදීනත්වය ග්‍රහණය කරගන්නා ඉසන්වෙන් ඒ පිළිබඳ නිර්වචනයක් ඉදිරිපත් කර ඇත. දැන් එනම් මේ කරුණු 7 පාදක කරගෙන අපූර්ව නිර්වචනයක් ඉදිරිපත් කරනවා බලන්න. කෙටි කතා වූ කලේ අනෙක් සියලු සිද්ධීන් අභිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක් සහ ඉස්මතු වී පෙනෙන එක් ප්‍රධාන චරිතයක් අනාවරණය කෙරෙනා වූද එකට කැටි වී සිටින කතා වින්‍යාසයෙන් යුක්ත වූද මන අවයව සංවිධානයක් ඇත්තා වූද ඒකත්වයෙන් යුක්ත ධාරණාවක් ඇත්තා වූද කෙටි වූ කල්පිත ආඛ්‍යානයි. අන්න දැන් අර කියන 7 එකට එකතු කරලා නේ මේ කරුණු 7 අරගෙන සම්පූර්ණ මේකට එකතු කරනවා. ඒකයි විශේෂත්වය බලන්න. කෙටි කතා වූ කලී අනෙක් සියලු සිද්ධීන් අභිබවා. අන්න. ප්‍රධාන සිදුවීම් එකයි තියෙන්නේ. අභිබවා. එක් ප්‍රබල සිදුවීමක් පමණක් ඉස්මතු වී පෙනෙන. එක් ප්‍රධාන චරිතයක් පමණක් අනාවරණය කෙරෙන්නා වූ. එක ධාරණාවක් තියෙන්න ඕන. කතා වින්‍යාසයක් තියෙන්න ඕන. පැහැදිලිද? ඉතින් එහෙම තිබුණොත් තමයි ඒක මොකක් කියලා කියන්නේ? කෙටි කතාවක් කියලා කියන්නේ. අන්න එහෙනම් ඔබ මේක අවබෝධ කරලා තියාගන්න පැහැදිලිවම. අතිශය වැදගත්. බලන්න එහෙනම්. මොකක්ද එහෙනම් කියන්නේ පුතේ? කෙටි කතා වූ කාලේ අනෙක් සියලු සිද්ධීන් අභිභාෂණයේ එක් ප්‍රබල සිද්ධියක් පමණක් ඉස්මතු වී පෙනෙන. ඊළඟට එක් ප්‍රධාන චරිතයක් අනාවරණය කෙරෙනා වූද ප්‍රධාන චරිත එකයි තියෙන්න පුළුවන්. වෙන ඒවා තියෙන්න බෑ. හරිද? එකට කැටි වී සිටින සංක්ෂිප්ත වූ කතා වින්‍යාසයක් තියෙනවා. කතා වින්‍යාසයකින් යුක්ත වූද මන අවයව සංවිධානයක්. මොකද ඒව එකිනෙකට බොහොම ලස්සන සංවිධානයක්. සංවිධානයක් ඇත්තා වූද ඒකත්වයෙන් යුක්ත ධාරණාවක් ඇත්තා වූද කල්පිත වූ ආඛ්‍යානය කෙටි කතාව. හරිම අපූර්ව සුවිශේෂී සුපැහැදිලි නිර්වචනය තමයි ජෝසප් බර්ග් එසන්වින් අපිට ඉදිරිපත් කරන්නේ. බලන්නකෝ. ජෝසප් බර්ග් එසන්වින් කියන්නේ දැන් මෙහිම දැන් එකිනෙකාම නිර්වචන ඉදිරිපත් කරගෙන යද්දී එක තැනකදී ඔය ඔක්කොම අධීක්ෂණය කරලා කියවලා අරගෙන මේකට හොඳ අර්ථකථනයක් එනවා. දැන් නාට්‍ය නිර්වචන ගන්න. නාට්‍ය නිර්වචන විවිධයි. Drama is not copy but imitation of nature. මේක සෝබා දහමේ පිටපතක් නෙවෙයි අනුකරණයක්.
කෝල්රිච් කියන්නේ. අවස්ථාන කෘතිර් නාට්‍යම අවස්ථාව අනුකරණය කොට දැක්වීම නාට්‍යයයි. ගැටුමක් නොමැති තැන නාට්‍යයක්ද නැත. ඔහොමම අවසානයේ ගිහිල්ලා නාට්‍යයට සරල නිර්වචන දෙනවා. නාට්‍ය වූ කලේ සාමූහික කලාවකි. මහාචාර්ය දිරිසරත් චන්ද්‍රයානික රස විඳින්මින් නැරඹිය හැකි ශ්‍රව්‍ය වූ දෘශ්‍ය වූ කාව්‍ය. අවසානයේ අපිට එන නිර්වචනයක් සාමූහික කලාවක්. ඔව්. ගීතයක් තනිය රස විඳින්න පුළුවන්. නවකතාවක් තනියෙන් කියවන්න පුළුවන්. නාට්‍යයක් එහෙම වෙන්න බෑ. පිටපතක් තියෙන්න ඕන, නිෂ්පාදකවරයෙක් ඉන්න ඕන, වේශ නිරූපණ ශිල්පීන් ඉන්න ඕන, අධ්‍යක්ෂකවරයෙක් ඉන්න ඕන, නළුනිලිය ඉන්න ඕන, ප්‍රේක්ෂකාගාරයක් තියෙන්න ඕන. ආලෝකකරුවන්, කැමරාකරුවන් සියල්ලගේ එකතුවක ප්‍රතිඵලයක් නාට්‍යය. අන්න එහෙනම්. ඒ වගේ ඔහොම යද්දී හරි එක නේද? එහෙම තමයි. ඔබ වැටි නැගිට්ටට පස්සේ ඔබට ආයි ඒක මෙහෙම බැලුවාම ආයි වැටෙන්නේ නෑ, ආයි වරදින්නේ නෑ. ඇයි ඒ? අඩුපාඩු ටික ඔබ හඳුනා ගන්න. ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන ගන්න. ඒ ඉගෙනගෙන ඒකට බොහොම අර්ථකථනයක් දෙනවා. ඔබ ඔබේ ජීවිත කතාව ලස්සන විදියට ලියා ගන්නවා. බලන්න. මේ සටහනක බලන්න කෙටි සටහනක සිට නවකතාවක 3න් කොටසක් පමණ වූ කතා රචනයක් කෙටි කතාවක් විය හැකියයි කෙටි කතාව පිළිබඳ විවරණයක දුණු කැත්ලින් බෙටර්ටන් නැමැති ලේඛිකාව කියයි. බලන්න. එයා අමුතුම නිර්වචනයක් කියා කරනවා. කැත්ලින් කියන කෙනා. මොකක්ද එයා කියන්නේ? කෙටි සටහනක සිට නවකතාවක 3න් කොටසක් පමණ වූ කතා රචනයක් කෙටි කතාවක් විය හැකියි. එයා විය හැකියි කියලා කියන්නේ. ඒකමයි කියලා කියන්නේ. ඒ නිසා ඒකට අරගෙන 3න් එකක්. ඇයි ඒ? නවකතාවක් මෙච්චර වෙනකොට කෙටි කතාවක් කොච්චර වෙනවද? ඒ බැලුවාම 3න් එකක් වගේ පේන මානේ එහෙම එකක් තියෙනවා. ඒ වුණාට ඒක කෙටි කතාවක් වෙන්නේ නෑ එහෙම වුණාට. ඇයි 3න් එකට වඩා ලොකු වෙන්නත් පුළුවන් කෙටි කතාවක්. පැහැදිලිද? ඊටත් වඩා අඩු වෙන්නත් පුළුවන්. කෙටිනේ. ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. ඒකයි විශේෂත්වය. මේ බඳු අර්ථ විවරණ දෙස බලන විට පැහැදිලි වන්නේ කෙටි කතාවක ඇතුළු කවර කලා මාධ්‍යයක් පිළිබඳවද හැම කෙනෙකුටම එකඟ විය හැකි නිර්වචනයක් ඉදිරිපත් කළ නොහැකි බවයි. දැන් එහෙනම් අපිට පේන මේ එක එකනා විවිධාකාරයේ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඒකක්වත් අපිට හරියට නිශ්චිතව මේකයි කියලා නිර්වචනය කරන්න බෑ. හැබැයි ඉතින් සැලකිය යුතු ප්‍රමාණයේ සාධාරණීකරණයක් අපිට කරන්න පුළුවන් ජෝසප් බර්ග් එසන්වින් කියන විචාරකයා ඉදිරිපත් කරපු නිර්වචනය. කොහොම නමුත් ඉතින් ඒවා මොන විදිය වුණා කෙටි කතාවේ තව ඉදිරියේදී එහෙම වෙනස්කම් එන්න ඉඩකඩ තියෙනවා. මේක අනිවාර්යෙන් අවශ්‍ය නැහැ කියන මට්ටමකට එන්න පුළුවන්. නමුත් මේ වෙනකොට මේ හැම පැත්තකම කූට ප්‍රාප්තිය එන නිසා මේ වායේ සාධාරණීකරණයක් තියෙන්න පුළුවන් කමක් තියෙනවා. පැහැදිලිද? කෙටි කතාව නවකතාවේ වෙනස් වන්නේ කෙසේද? දැන් කෙටි කතාව සහ නවකතාව කියන දෙක වෙනස් වෙන්න හේතු සාධක. එක්ක කෙටි කතාව කුඩාද නවකතාව ලොකුයිද? මේකේ චරිත මේකත් එකට ගැලපෙනවද? පෑහෙනවද? එහෙම නැත්නම් මේකේ චරිත ගොඩක් තියනවද? මේකේ චරිත එකයිද තියෙන්නේ? මේකේ සිද්ධි ගොඩක් තියනවද? මේකේ සිද්ධි එකයිද තියෙන්නේ? ඒ කොහොම හරි කෙටි කතාව සහ නවකතාව මොන පැති වලින් වෙනස් වෙනවද කියන එක තමයි අපි මේ සාකච්ඡා කරන්න හදන්නේ. කෙටි කතාව නවකතාවෙන් කොහොමද වෙනස් වෙන්නේ? බලන්න එහෙනම්. කෙටි කතාව යනු කුමක්ද යන්න ගැඹුරින් වටහා ගත හැක්කේ බොහෝ ලක්ෂණ අතින් කෙටි ඊට සමීපව යන අනෙක් කලා මාධ්‍ය වන නවකතාව හා සසඳ විටි. එහෙනම් මේක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේකත් එක්ක සැසඳීමක් කරනකොට. ඒතර නවකතාවට නිර්වචනත් එක්ක ගත්තාම අර නිර්වචනත් එක්ක මේක පෑහෙනවද? මේකේ විශේෂත්වයක් තියෙනවද? අන්න බලන්න. නවකතාව යනු කුමක්ද? පිළිබඳ විවරණය යෙදුණු ප්‍රකට බටහිර නවකතා විචාරකයෙකු වන කේ ලීවර් ඔන්න මෙසේ නවකතාවට අර්ථකථනයක් දෙනවා. කතුවරයා විසින් නිර්මාණය කරන ලද්දක්. අන්න බලන්න. කතුවරයා විසින්
නිර්මාණය කරන ලද්දක්. හේයි නවතම වස්තුවක් වන පාඨකයා කාල්පනික සත්‍ය ලෝකයකට ගෙන යන සෑහෙන තරම් දිග ග්‍රන්ථාරූඪ කරන ලද ගද්‍යමයක් කියන. කොහොමද පුතේ කියන්නේ? උන් අපි ආයි පැහැදිලි කරනවා බලන්න ඒක. කතුවරයා විසින් නිර්මාණය කරන ලද්දක් හේයි නවතම වස්තුවක් වන පාඨකයා කාල්පනික සත්‍ය ලෝකයකට ගෙන යන සෑහෙන තරම් දිග ග්‍රන්ථාරූඪ කරන ලද ගද්‍යමයක් කියන. ගද්‍යමයක් කියන්නේ. ඒ කියන්නේ මේ පැහැදිලි කිරීම කරන්න ගත්තාම එතනම තේරෙනවා මේක ටිකක් අරකට වඩා දිගයි. පාඨකයා කාල්පනික ලෝකයකට ගෙනියනවා. හිතන්න හදනවා. පැහැදිලිද? ඒ හිතන්න හැදීම තුල දිගුවට ලියපු ග්‍රන්ථාරූඪ කරපු එකක් තමයිලු කෙටි නවකතාව. ලීව කියන බටහිර විචාරකයා කියන්නේ. පැහැදිලි. ඒ කොහොම නමුත් අපි මේ නිර්වචන කිහිපයක් සාකච්ඡා කරනකොට අපිට තේරෙනවා මේකේ විශේෂත්වය. නවකතාව සහ කෙටි කතාව කියන්නේ මොකක්ද කියන එක මේ නිර්වචන කිහිපයක් අපි අරගෙන බලමු මේ විදිහට. ඔය තියෙන හොඳම නිර්වචනයක් තියෙනවා. බලන්නමයි පුතාලා. මානව ජීවිතයේ විවරණය කරන ගද්‍යමය කල්පිත ආඛ්‍යානය නවකතාවයි. යනුවෙන් අර්නස්ට් බලන්න. අර්නස්ට් ඒ බේකර්. අර්නස්ට් ඒ බේකර් කියන චරිතය ලස්සන නිර්වචනයක් දෙනවා. බේකර්ගේ චරිතය බේකර් අපූර්ව නිර්වචනයක් දෙනවා. ඒ තමයි මානව ජීවිතයේ විවරණය. අර්නස්ට් බේකර් කියන බටහිර විචාරකයා මේකට ලස්සන නිර්වචනයක් නේද? මානව ජීවිතයේ විවරණය කරන කල්පිත ආඛ්‍යානය. සිතින් මවාගත් කතාව කතාන්තරයට අපි කියනවා කෙටි කතාව. හරිද ඒක? ඔව් මානව ජීවිතේ විවරණය කරන නවකතාවක. ඔබට පේනවා ඇති. ඔබ චරිත තුනක් නවකතාව අරගත්තොත් එහෙම ඉසා කියන චරිතය ගෙදර වැඩිමහලා. බොහොම අපූර්ව චරිතයක්. සනා නාහෙට අහන්නේ. රංජිත් ලෝභී චරිතයක්. තුන්දෙනාගේ චරිතය සම්පූර්ණයෙන්ම අරගෙන එළියට යන විස්තර කරනවා. ඒ තුන්දෙනාගේ චරිත ලක්ෂණ ඔක්කොම අරගෙන විවරණය කරනවා. එක් එක්කෙනාගේ මානව ජීවිතය විවරණය කරනවා. බැද්දේකම අරගන්න. සිලඳු කියන්නේ මොන වගේ චරිතයක්ද කියන එක ලස්සන විවරණය කරනවා බැද්දේකම නගන. පුංචි මැනිකා හොරු බූටි චරිතයක් අව්‍යාජයි. නම ඉඳලම යට දීලා තියෙන පුංචි මැනිකා. මැනික් කියන්නේ විපරීත පාෂාණය. ඒතකොට මේ විපරීත පාෂාණය එන්න වටිනාකම වැඩි අව්‍යාජයි පරමාදර්ශී පතිනියක්. ඒව නම තුල ගම්ම්‍ය වෙනවා. ඒතර ප්‍රනාන්දු කියන වෙළඳ ව්‍යාපාරිකයා. ඔහු සල්ලාල ජීවිතයක් ගත කරන චරිතයක්. බබුන් කියන්නේ බොහොම නිවටේක් නොවන පිටකොන්ද කෙලින් තියාගෙන ඉන්න හොඳ පරමාදර්ශී ස්වාමි භක්තිය තියෙන ස්වාමියෙක්ගේ ලක්ෂණ වලින් අනුන ගැමි තරුණයෙක්ගේ ස්වරූපය. අන්න ඒ වගේ ඒ චරිතවල ලක්ෂණ විනිවිද දැකලා ඒවාට ගිහිල්ලා ඒ ඔක්කොම අරගෙන එළියට විවරණය කරන්න පුළුවන් නම් ඒක තමයි මානව ජීවිතේ විවරණය. ඒක තමයි නවකතාව කියන එක ඔය බේක විස්තරය කරනවා. පැහැදිලිද? බලන්න. ඒතර බේකර්ගේ විස්තරයට අනුව මොකක්ද අපි කියන්නේ මානව ජීවිතේ විවරණය කරන ගද්‍යමය කල්පිත ආඛ්‍යානය. එහෙනම් හොඳ නිර්වචනයක්. නවකතාවේ සුවිශේෂත්වයේ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක යෙදුණු ඉයන් වොට් එතන ඉන්නේ අර්නස්ට් ඒ බේකර්. හරිද? ඔහු කියන නවකතාව ඌ කලේ නවතාව විශේෂ පෙර නොවිරු අවධානයක් දක්වන සාහිත්‍යාංගයකි. නවකතාව ඌ කලින් නවතාව විශේෂ පෙර නොවිරු අවධානයක් දක්වන සාහිත්‍යාංගයකී පැවස. එයා කියන්නේ විදියක්. නවකතාව තුල නවතාවයක් තියෙනවා. පැහැදිලි.
එයා කියන්නේ එහෙමයි. ඉහත උපුටා දැක්වූ ප්‍රබුද්ධ විචාරකයන්ගේ ප්‍රකාශ වලින් පැහැදිලි වෙන ප්‍රධාන කරුණ නම් නවකතාව වූ කලී අපිට මේ තුලින් ප්‍රකට වන එක. මිනිස් ජීවිතය හා බැඳුණු දිගු කාලයක් තුල විකාශනය වන අතිශය සංකීර්ණ ජීවිත අත්දැකීම් පුළුල් ලෙසත් ප්‍රබල ලෙසත් විවරණය කරන කලා මාධ්‍යයක් බවයි. එහෙනම් ගැඹුරින් විවරණය කරන කලා මාධ්‍යයක්. මානව ජීවිතය විනිවිද දැකලා ඒකට ගැඹුරින් බැහැලා ඒකේ තියෙන සියලු තොරතුරු එයාගේ හැසිරීම රටාවන් එළියට අරගෙන විවරණය කරන කලා මාධ්‍යයක්ලු නවකතාව කියලා අපිට නිගමනයකට එන්න පුළුවන්. බලන්න එහෙනම් නවකතාව වූ කලේ මිනිස් ජීවිතය හා බැඳුණු දිගු කාලයක් තුල විකාශනය වන අතිශය සංකීර්ණ ජීවිත අත්දැකීම් පුළුල් ලෙසත් ප්‍රබල ලෙසත් විවරණය කරන කලා මාධ්‍යයක් බව. විවරණය කරන කලා මාධ්‍යයක් බව. පැහැදිලිද? බලන්න ඊළඟට. නවකතාව මගින් ඉතා දිගු කාලයක් තුල නොයෙක් ප්‍රදේශවල බොහෝ ස්ත්‍රී පුරුෂයන් හා සම්බන්ධ සිදුවිය හැකි දේ සවිස්තර ලෙස කතා අනුසාරයෙන් දැක්විය හැකිය. කතාවස්තුවක් හා ඈතින් සම්බන්ධ වන අවස්ථා හා සිදුවීම් පිළිබඳවද සවිස්තර විවරණය ඇතැම් නවකතාවල දක්නට ලැබේ. එහෙත් කෙටි කතාකරුවාට මේ අදහස ලැබී නැත. කෙටි කතාවක අත්දැකීම් ඉතා සුළු කාලයකට කිසියම් අවස්ථාවකට මොහොතකට සීමා විය යුතු බැව් විචාරකයෝ පවසති. අන්න බලන්න. කෙටි කතාව නවකතාවත් එක්ක වෙනස් වෙන්න හේතුව කෙටි කාලයකට කිසියම් අවස්ථාවකට මොහොතකට සීමා විය යුතු බැව් විචාරකයෝ පෙන්වනවා. දැන් නවකතාවේ එහෙම නෙවෙයි චරිත ගානක් ගැහැණු පිරිමි චරිත හැලහැප්පිලි ගොඩක් එක්ක යද්දී ඒක නවතාවයකින් ඉදිරිපත් වීම ඒකේ සමාජ යථාර්ථයක් තමයි ඒකෙත් තියෙන්නේ. ඒ සමාජ යථාර්ථය ඒකේ තිබුණට මේකෙත් තියෙනවා. මේකේ එක අංශයක් අරන් ඒක ගැඹුරින්ම විවරණය කරනවා. අරකේ මුළු චරිතයම අරගෙන ගැඹුරින් විවරණය කරනවා. එතෙන්දී යම් ප්‍රමාණයක් මීට වඩා අඩු වෙන්න පුළුවන්. මොකද මුළු පරිසරයම විස්තර කරන්න එපා. ඒ නිසා ඒක යම් ප්‍රමාණයක සීමාවක් ඉඳගෙන විස්තර කරනවා. අතන එහෙම නෙවෙයි. කෙටි කතාවේ සම්පූර්ණයෙන් මේක ඇතුළාන්තයට බහැලා ඔක්කොම ටික විනිවිද දැකලා සම්පූර්ණ එළියට දානවා. පැහැදිලිද? පුරාණ ඒකේ විශේෂත්වයේ තියෙන. බලන්න. ඉඩිත් වෝටන් නැමැති ලේඛිකාව පවසන ආකාරයට කෙටි කතා කරුවා අවස්ථාවක් නිරූපණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර නවකතා කරුවා අන්න එයා පැහැදිලි කරනවා. අවස්ථාවක් මොකද්ද කරන්නේ? නිරූපණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර නවකතා කරුවා චරිත නිරූපණය කෙරෙහි සැලකිලිමත් වේ. චරිත නිරූපණය කියලා කරනවා කියන්නේ ඒ චරිතයේ තියෙන සියලු තැන් ටික විස්තර කරනවා. ඒ චරිතයේ ස්වභාවය ලස්සනට විග්‍රහ කරනවා. කෙටි කතාවේ චරිතයේ ස්වභාවය ඔක්කොම විස්තර කරන්නේ එක අංගයක් විතරයි විස්තර කරන්නේ. අන්න බලන්න පැහැදිලි වෙනවා. පැහැදිලි වෙන නවකතාව සහ කෙටි කතාව අතරේ සුපැහැදිලි වෙනසක් අපිට පේනවා. නවකතාව තුළ චරිතයක සියලු කරුණු කාරණා ටික ලස්සනට විග්‍රහ කරනවා. මානව ජීවිතය විවරණය කරනවා. මේකේ එක කොටසක් තමයි මේකේ විවරණය කිරීම සිදු වෙන්නේ. මාක් සෝකරන් බලන්න. මාක් ස්කෝරර් කියන විචාරකයා කෙටි කතාවේ සීමාවන් පිළිබඳ විවරණයක දෙමින් ඒ වූ කලි සදාචාර ප්‍රකාශනයේ කලාව බලන්න. සදාචාර ප්‍රකාශනයේ කලාව යයි සඳහන් කළේය. මොන බලන්න එහෙනම් මාක් ස්කෝරර් නැමැති විචාරකයා කෙටි කතාවේ සීමාවන් පිළිබඳව විවරණය දෙමින් ඒ වූ කලි සදාචාර ප්‍රකාශනයේ කලාව අන්න
සදාචාර ප්‍රකාශනයේ කලාවයයි සඳහන් කරනවා. එසේම ඔහු නවකතාව සදාචාර පරිණාමයේ කලාවයයිද හඳුන්වයි. අන්න බලන්න. සදාචාර පරිණාමය. හරි. යයිද හඳුන්වා දුන්නේ. තවදුරටත් කරුණු පැහැදිලි කරන ඔහු නවීන කෙටි කතාව ආරම්භ කරනුයේ හැකිතාක් දුරට විය හැකි තත්වයට පත් කෙරෙන ක්‍රියාන්තයක් ලෙසිනේ. එය නාට්‍යයක අවසාන ජවනිකාව මෙන්. දැන් ඔබ දන්න නාට්‍යයක ක්‍රියා විකාශනයක් තියෙනවා. ආරම්භක අවස්ථාව යත්න ප්‍රාප්ත්‍යාශා නියාතප්ති පලාගම. චරිත හඳුන්වා දීමනේ. චරිත ගැටුමට පිරීම. ගැටුම කූට ප්‍රාප්තිය. ගැටුම निराකරණය. එහෙමයි. එතකොට මේ නාට්‍යයක් ඒ විදිහට යනකොට නවකතාවකත් ඔය කෙනේ යන ලක්ෂණ යම් ප්‍රමාණයක් තුලත් වෙන්න පුළුවන් සංවාදශීලී භාෂාවන් අනම්මනම් ওই විදිහට තියෙනකොට නේද? සංවාදශීලී භාෂාවන් තියෙනවනම් ඒවා දෙබස් අනුසාරයෙන් යනවනම් අන නාට්‍යෝචිත අවස්ථා තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා. එතකොට ඒ එකී ලක්ෂණ තියෙන්න ඉඩකඩ තියෙනව නේද? බලන්න එහෙනම්. නවකතාව හා කෙටි කතාව අතර වෙනස නම් දිග ප්‍රමාණයයි. කෙටි නවකතාව වූ කලී සංක්ෂිප්ත කරන ලද නවකතාවයි. එහෙත් නවකතාවක් හා කෙටි කතාවක් අතර වෙනස නම් කිසියම් ආකාරයක වෙනසකි. සැබෑ කෙටි කතාවක් නම් වෙනත් කිසියම් දෙයක් වන අතර කෙටි වූ හුදු කතාවකට වඩා වෙනත් දෙයකි. සැබෑ කෙටි කතාව නවකතාවෙන් වෙනස් වන්නේ ප්‍රධාන වශයෙන් එහි අවශ්‍යයෙන්ම තිබිය යුතු ධාරණාවේ අන්න පුතේ. වෙනස් වන්නේ මොකද්ද මේ ධාරණාවේ ඒකත්වය හේතු කොටගෙන ය. ඒකට හේතුව තමයි කෙටි කතාවේ ධාරණාවේ ඒකීයත්වයක් තියෙන්නේ. නවකතාවේ අරමුණ සාක්ෂාත් කරගන්න චරිත කිහිපයක් යොදා ගන්නවා. ඒ චරිතවල ස්වභාවයන් තමයි විග්‍රහ කරන්නේ. චරිත දෙකක් නම් ඒ දෙකේ තියෙන චරිත විස්තර ඔක්කොම යනවා. පැහැදිලිද? එතකොට ඒ චරිත ගොඩක් අරගෙන ඒ කතාව කියනකොට කෙටි කතාව තුළ ප්‍රධාන චරිතය කේන්ද්‍ර කරගෙන එක ධාරණාවක් මූලිකත්වයට යොදා ගන්නවා. ඒ වැඩිදුරටත් පැහැදිලි කරන්නේ නම් කෙටි කතාවක ඒකාබද්ධතාවක් ප්‍රවිෂ්ඨ වුවත් නවකතාවකට එය තිබිය නොහැකිය. අන්න එන කෙටි කතාවට තියෙන පුතේ මොකද්ද? ඒකාබද්ධතාවයක්. නවකතාවට එය තිබිය නොහැකිය. ඒකට හේතුව කෙටි කතාවේ ප්‍රධාන චරිතයේන ප්‍රධාන සිදුවීමට පාදක වෙන සියලු සිද්ධිදාමේ එකිනෙකට සම්බන්ධයි. ඒ එකක්වත් ගලවලා පැත්තකට දාන්න බෑ. නවකතාවේ එහෙම නෙවෙයි සිදුවීම් ගාණක් තියෙනවා. පැති ගාණක්, පැතිකඩවල් ගාණක් විස්තර වෙනවා. කෙටි කතාවේ පැතිකඩක් අරගෙන ඒක ඒ අදාළ සිද්ධියත් එක්ක විස්තර කරගෙන යනවා. අරගේ පැතිකඩවල් ගාණක් කරන් ඒවා විනිවිද දැකලා ඒ සියල්ල විස්තර කරගෙන යනවා. අරගේ සම්පූර්ණ පැතිකඩ අරගෙන ඒකේ අංගයක් කරන් විස්තර කරනවා. කෙටි කතාව තුළ එන්නේ එහෙමයි. පැහැදිලිද? බලන්න එතකොට. නවකතාවකට එය තිබිය නොහැකිය. කෙටි කතාව විසින් සම්පූර්ණ කරගත යුතු ප්‍රංශ නාටකය හා බැඳුණු ත්‍රිවිධාකාර වූ සංයුතියක් ඇත. එහි එක් දිනක කිසියම් ස්ථානයක සිදුවන ක්‍රියාවක් පෙන්විය යුතුය. කෙටි කතාවක් එක් චරිතයකට එක් සිදුවීමකට එක් භාවයකට හෝ භාව පද්ධතියකට සම්බන්ධ වී පවතී. ඒකාබද්ධ ඒකී අනුවෘත්තියෙන් යුක්ත වන කෙටි කතාව සම්පූර්ණයෙන් ත්‍වයකින් හා ස්වලාපනයකින් සෝපාලනයකින් යුක්ත වන්නේ. ඒ කියන්නේ දැන් මේ කෙටි කතාව ඒකාබද්ධ ඒකී අනුවෘත්තියෙන් යුක්ත වන අතර පුතේ කෙටි කතාව සම්පූර්ණත්වයකින් හා සෝපාලනයකින් යුක්ත වන්නේ. ඇයි ඒ? කෙටි කතාවේ ඒක ඒ විදිහට පාලනය වෙන්න ඕන. කෙටි කතාවේ අපි ගන්නේ ප්‍රධාන එක සිදුවීමයිනේ. එක් ප්‍රධාන චරිතයයිනේ. සෙසු චරිත තිබුණාට මේකනේ ප්‍රධානව ඉස්මතු වෙන්නේ. එතකොට ඒක අනිවාර්යෙන් මේ අදාළ විදියට ඒක පාලනයක් වෙන්න ඕන.
ඒකයි මනස සංවිධානයක් තියෙන්න ඕන කියන්නේ. ඒක සංවිධානාත්මක භාවය හරියටම තියෙනවා. හේතුඵල සම්බන්ධතාවය මත සිද්ධි අවස්ථා ලස්සනට පෙළ ගැහෙනව නවකතාවේ. මේකේ පෙළ ගැහෙන්නේ මේ ප්‍රධාන චරිතය කේන්ද්‍ර කරගෙන. ප්‍රධාන සිදුවීම කේන්ද්‍ර කරගෙන. අරක චරිත ගොඩක් තියෙන්න පුළුවන්. පැහැදිලිද? බලන්න. කෙටි කතාව හා නවකතාව අතර පවත්නා වැදගත් වෙනස කුමක්දයි පැහැදිලි කරන බ්‍රැන්ඩන් මැතිව්ස් අන්න බලන්න. එයා හොඳට මේක පැහැදිලි කරන්න හදන්නේ. බ්‍රැන්ඩන් මැතිව්ස් කෙටි කතාවේ දර්ශනය ගැන කරුණු පැහැදිලි කරමින් මෙසේ පවසයි. ඔන්න එයා තමයි කියන්නේ. වර්තමාන නවකතාව ප්‍රේම කතාවක් විය යුතු උවද කෙටි කතාවක් කිසිසේත් ප්‍රේමය හා සම්බන්ධ විය යුතු වන්නේ නැත. අන්න. එයා කියන්නේ හරි අපූර්ව කතාවක්. වර්තමාන කෙටි කතාව මොකද්ද? ප්‍රේමය පාදක කරගෙන සිදුවෙන්නේ. දැන් බැද්දේගම බලන්නකෝ. බැද්දේගම කතාව සම්පූර්ණයෙන්ම යන්නේ පුංචි මැණිකගේ ප්‍රේමය පාදක කරගෙන ඊට පස්සේ පුංචිරාල වෙදා ඒ පැතිවලට කැමති ප්‍රනාන්දුව මේක කඩලා තමන්ගේ පැත්තට ගන්න හදන මේ ආදර කතාවක් මුල කරගෙන කතාවේ ඒ චරිතවට හානිය තමයි මේ පෙන්නන්නේ. සල්ලිය තියෙන නිල බලය ධන බලය තියෙන අය ස්ත්‍රී ලෝලීත්වයේ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ කියන එක. අනිත් පැත්තෙන් තම දරුවෝ වෙනුවෙන් අප්පච්චිලා මැරෙන්න හරි හිරේ යන්න හරි වහිනවා. අන්න එතකොට ඒ ධනපති පන්තිය හා නිර්ධන පන්තිය අතර ගැටුම ලස්සනට විග්‍රහ කරනවා මේ ප්‍රේමය පාදක කරගෙන. කෙටි කතාව තුල එවැනි ලක්ෂණ නැtei කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. ප්‍රේමය හා සම්බන්ධ විය යුතු වන්නේ නැහැ. බොහෝ දුරට ඔව් නේද? කෙටි කතාවක් තුල ගොඩක් දුරට තියෙන්නේ ওই සමාජ යථාර්ථයේ වෙච්ච මොනවා හරි සංසිද්ධියක්. මොනවා හරි සිදුවීමක් නේද? එතන ගොඩක් දුරට ප්‍රේමය ගැන ගත්තොත් කතාව දිග යනවා. ප්‍රේමය ගැන ගෙතියුනොත් ඒක නව කතාවක් බවට දිග්ගැස්සෙනවා. ඒ නිසා ගොඩක් දුරට සමාජයේ ඇති වෙන මොනවා හරි සිදුවීමක් පාදක කරගෙන තමයි සිදු වෙන්නේ නේද? දැන් අපරත් වැසිකිළිය බලන්නකො. ඒවයි පලාතකටවත් ගෑවෙන්නේවත් නැහැ ප්‍රේමය කියන මාතෘකාව. නේ? අන්න එහෙනම් යාගේ කතාව හරි. වර්තමාන නවකතාව ප්‍රේම නවකතාවක් විය යුතුද? කෙටි කතාවත් කිසිසේත් ප්‍රේමය හා සම්බන්ධ නැහැ. ගම්පෙල්ලේ ගන්න. ඒකෙත් ඔය කතාවනේ ප්‍රේමය පදනම් වෙනවා එතන. නේ? පියල් එක්ක නන්දගේ ඒ සම්බන්ධතාවය ඉහළ තලයකට යනවා. නේ? එතකොට එහෙම සම්බන්ධතා කොහේ හරි නවකතාවක ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක තමයි විශේෂත්වය. නවකතාවක් ප්‍රේම උතාන්තයකින් බැහැරව පහසුවෙන් ගොනු කර නොහැකිය. නවකතාවක් ප්‍රමාණයේ දික්වන හේයින් ප්‍රේමය හා බැඳුණු පුවතක් ගොනු කිරීමට අනිවාර්යයෙන්ම නවකතාකරුවාට සිදුවන්නේය. එහෙත් කෙටි කතාකරුවාට එබඳු ගැටලුවකට මුහුණ දීමට සිදුවන්නේ නැත. දැන් නවකතාවේ මං කිව්වේ ප්‍රේමය ආවොතින් මේක ලස්සනට දිග්ගැසන්නම් වෙනවා. මේක ඊටා ඉහළ තලයකට නංවන්න වෙනවා. පැහැදිලිද? එතකොට ඒක විශේෂයි. නමුත් කෙටි කතාව තුල එහෙම සිදුවීමක් නැති නිසා යාට එච්චරේ වගකීමක් නැහැ. ඒ සම්බන්ධව එතන ඇදගෙන ඒක දිගට අරගෙන යන අවශ්‍යතාවයක් නැහැ. ප්‍රේමය එහෙම නමුත් ඒකේ ගැටීමත් එක්ක ඒක ලස්සනට විග්‍රහ කිරීම පුළුල් වෙන්න වෙනවා. එහෙම නැතුනොත් ඒ කතාව රසවත් වෙන්නේ නැහැ. ඒ ප්‍රේමය හරියට ගැළපුණේ නැත්තම් ගැළපෙන්නේ නැති වෙන විදිහට විග්‍රහ කරගෙන ගියොත් නේද? දැන් ජයතිස් සහ රොසලින් බලන්නකෝ. නේද? එතන ඒ ක්‍රිස්තියානි ආගම සහ බුද්ධාගම අතර ගැටුම ප්‍රේමයත් එක්ක තමයි එන්නේ. ප්‍රේමය මුල් තැනට දීලා අවසානයේ රොසලින් බුද්ධාගම බැලඳ ගන්නවා. පැහැදිලිද? ඒකයි විශේෂත්වය. එහෙනම් නවකතාවක අනිවාර්යයෙන්ම ප්‍රේමය පාදක කරගත්ත එකක් වෙනවා. කෙටි කතාවක ඒක දකින්න අපිට ලැබෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. හරිමයි දරුවනේ බලන්න කෙටි කතාව හා නවකතාව අතර තිබිය යුතු වෙනස ගැන සැලකිලිමත් වූ මහාචාර්ය විමල් දිසානායක මෙසේ කියයි. අනුපුතේ කෙටි කතාව සහ නවකතාව අතර වෙනස බොහොම අපූර්වට මහාචාර්ය විමල් දිසානායක සූරීන් පැහැදිලි කිරීමක් කරනවා.
පැහැදිලිද? මම ඔබට පැහැදිලි කරා මහාචාර්ය විමල් දිසානායක 1964 දී කුරුණෑගල පවතින සාහිත්‍ය සම්මේලනයකදී නවකතාව සහ කෙටි කතාව ආරම්භ වුණේ කොහෙන්ද කියලා ඔහු පැහැදිලි කිරීමක් කරනවා. ඒක බටහිරින් ආරම්භ වුණා කියලා. ඒ නිසා එයාගේ ඔය පැහැදිලි කිරීම අතිශයින්ම වැදගත්. බලන්න එහෙනම් මට වැටහෙන පරිදි කෙටි කතාවත් නවකතාවත් අතර වෙනස රඳා පවතින්නේ ධාරණාව පිළිබඳව. ප්‍රශ්නයේ උඩේ කෙටි කතාව එක් ප්‍රබල ධාරණාවක් ඉදිරිපත් කරයි. එහෙත් විස්තෘත අත්දැකීම් නිරූපණය කරන නවකතාවක් තුළින් ධාරණා රාශියක් ඉදිරිපත් කරනු ලැබේ. දැන් මම ඔබට පැහැදිලි කිරීමක් කරා මේ ගැන මොකක්ද? නවකතාව සහ කෙටි කතාවේ ධාරණාව කොහොමද කියලා. ඇයි චරිත ගොඩක් ඒකේ තියෙනවා. අරක ප්‍රධාන චරිතයක් කේන්ද්‍ර කරගෙන ඉන්නේ. එක ධාරණාවයි තියෙන්නේ. අරක රාශියක නිර්මාණය වෙන නිසා මේ දෙක අතර වෙනසක් පැහැදිලි. වෙනත් වචන වලින් පවසතොත් කෙටි කතාවක අත්දැකීම් එක් ප්‍රබල මොහොතකට සම්බන්ධ වී ඇත. අන්න කෙටි කතාව එක් ප්‍රබල මොහොතකට තමයි සම්බන්ධ වෙන්නේ. ඒත් නවකතාවක අත්දැකීම් එබඳු අවස්ථා රාශියක් සමග බැඳී පවතී. නවකතාවේ අවස්ථා සිද්ධි ගොඩක් තියෙනවා. කෙටි කතාව එකයි. ඒකත් එක්ක තමයි ඒක ඒ ධාරණාව යන්නේ. නමුත් අරක ගත්තොත් එහෙම ඒ කියන්නේ නවකතාව ගත්තොත් එහෙම නවකතාවේ පැති ගානක් ඔස්සේ තමයි යන්නේ. අපිට තේරුම් ගන්න ඕන චරිත ගානක් තියෙනවනේ. බැද්දේගම ගත්තාම නේද? සිරිදුගේ චරිත ප්‍රධානයි. බබුන් එනවා, ආරච්චිලාල එනවා, පුංචිලාල, පුංචි මැනිකා. මේ ඔක්කොම ප්‍රධාන චරිත විදිහට තමයි විකාශනය වෙන්නේ. ඒගොල්ලෝගේ චරිතවල ස්වභාවයන් විනිවිද විග්‍රහ කරනවා. බලන්න එහෙනම්. වැඩිදුරටත් මේ පිළිබඳ කරුණු විවරණය කරන දිසානායක කෙටි කතාවක ක්‍රියා විකාශනය ඍජු රේඛාවක ස්වරූපය ගන්න අතර නවකතාවක ක්‍රියා විකාශනය වරක් උස් වෙමින් වරක් පහත් වෙමින් දිවියට ගලා යන තරංග මාලාවක ස්වභාවය ගන්නේ යයිද සඳහන් කරයි. සැබෑ කෙටි කතාව නවකතාවෙන් වෙනස් වන්නේ එය අවශ්‍යයෙන්ම ඒකීභූත වූ ධාරණාවක් unity of impression විද්‍යාමාන වන නිසාය. අන්න එහෙනම් පැහැදිලි නවකතාව සහ කෙටි කතාව කියන එක සුපැහැදිලිව වෙනස් වෙනවා මේ කියන ඒකීය ධාරණාවක් පාදක කරගෙන. පැහැදිලිද? බලන්න. කෙටි කතාව බිහි වූ මුල් කාලයේදී ඇතැම් විචාරකයන් විසින් මේ දෙකෙහි වෙනස දකිනු ලැබේ ප්‍රමාණත්වය හෙවත් පිටු ගණන සාධකයක් කොටගෙන. එනම් ප්‍රමාණයෙන් දික් වූයේ නවකතාවේ ප්‍රමාණයෙන් කෙටි වූයේ කෙටි කතාවේ යනුවෙන්. අපට පැහැදිලිද? ප්‍රමාණයෙන් දිගයි නම් ඒක නවකතාවක්. කෙටි නම් කෙටි කතාවක්. එහෙම වෙන්න බෑ. ඇයි? කෙටි වුණාට ඒකේ චරිත ගානක් තියෙනවා නම් සිද්ධි දාමයක් තියෙනවා නම් සිදුවීම් ගොඩක් තියෙනවා නම් ඒක කෙටි කතාවක් වෙන්නේ නෑ. අරක දිග වුණාට ඒකේ එක අරමුණක් එක ධාරණාවක් නම් තියෙන්නේ. ඒක කෙටි කතාවක්. බලන්න. බැලූ බැල්මට මේ අදහසේ සත්‍යයක ඇතත් එය විචාරක මාපකයක් ලෙස පරිහරණය කරනු හැකිය. එයට හේතුව ඇතැම් සුප්‍රකට නෝබෙල් ත්‍යාගය පවා දෙනු නවකතා පිටු ගණනේ 100කටත් අඩු වීමය. නිදසුනක් ලෙස ප්‍රංශ ලේඛකයෙකු වන ඇල්බෙයා කැමුගේ පිටස්තරයා අර්න්ස් මිලර් හෙමින්වේ නැමැති ඇමරිකානු ලේඛකයාගේ මහල්ලා සහ මුහුද හා යසනරි කවුබතගේ බලන්න. යසුනරි කවුබතගේ හිම රට යුකිගුනි බලන්න. යන නවකතා දැක්විය හැකිය. බලන්න නම් මේකේ මේ විදිහට බලන්න ප්‍රංශ ලේඛකයෙකු වන ඇල්බෙයා කැමුගේ පිටස්තරයා The Outsider අර්න්ස් මිලර් හෙමින්වේ නැමැති ඇමරිකානු ලේඛකයාගේ මහල්ලා සහ මුහුද The Old Man and the Sea හා යසුනරි කවුබතගේ හිම රට
යන නවකතා දැක්විය හැකිය. එහෙත් පිටුසියේ ඉක්මවා යන කෙටි කතා දැකිය හැකිය. ඇන්ටන් චෙකෝෆ්ගේ පළඟැටියා සහෝදරියෝ තිදෙනා සයිමන් නමගත්තේ ගමගේ සාගර ජලය මදි හැඬුවා බලන්න. ඔබ අහලා තියෙනවා. ඔබ හන්දා බඳු නිර්මාණ දෙසුන්නේ. මේ අනුව ප්‍රමාණත්වයේ හෙවත් පිටු ගණන කෙටි කතාව හා නවකතාව අතර වෙනස මනින මාපකයක් ලෙස පරිහරණය කර නොහැකි බැව් පැහැදිලියි. ඔබට එහෙනම් පැහැදිලි නවකතාව සහ කෙටි කතාව අතරේ වෙනස හඳුනා ගන්න බැහැ පිටු ගණනේ. පැහැදිලිද? පිටු ගණන වැඩි වෙච්ච ඒවා 100ට වැඩි ඒවා කෙටි කතා තියෙනවා. එහෙනම් 100ට අඩු නවකතා තියෙන්න පුළුවන්. පැහැදිලි. සාමාන්‍යයෙන් අනිවාර්ය නවකතාවක් දිග තියෙන්න ඕන. කෙටි කතාවක් දිග් අවස්ථාව වෙන්න පුළුවන්. ඒ නිසා මේක එහෙම අඩු වුණා වැඩි වුණා කියන එකෙන් ගලපලා ඒ ගැළපීම තුළ මේක වෙනස් කියලා කියන්න බෑ. අන්න ඒ නිගමනය අපිට එන්න පුළුවන්. එහෙනම් මොකද්ද? එහෙම දිගයි කොටයි කියලා අපිට මේක කෙටි කතාව නිර්වචනය කරන්න බෑ. පැහැදිලිද? බලන්න එහෙනම් කෙටි කතාවක අන්තර්ගත විය යුතු මූලික ලක්ෂණ ඔන්න බලන්න. කෙටි කතාවක් රචනයේදී ලේඛක අවධානයටත් විවේචනයේදී විචාරක අවධානයටත් යොමු විය යුතු මූලික අංග ලක්ෂණ කිහිපයක් ඇත. බලන්න. කතා ප්‍රවෘත්තිය, කතා වින්‍යාසයේ චරිත නිරූපණය, පසුබිම් නිරූපණය හෙවත් පරිසර වර්ණ, යථාර්ථ නිරූපණය, සංකේත නිරූපණය, දෘෂ්ටි කෝණය, ජීවන දෘෂ්ටිය, නිර්මාණාත්මක භාෂා ලක්ෂණ, ඒකාබද්ධතාවය. ඔන්න ඔය කියන ලක්ෂණ කෙටි කතාවක තියෙන මූලික අංග විදිහට තමයි සලකන්නේ. බලන්න එතකොට කතා ප්‍රවෘත්තිය සහ කතා වින්‍යාසය. කතා ප්‍රවෘත්තිය කියන එක මම ඔබට දැන් පැහැදිලි කරා. මොකද්ද පුතේ? දැන් මේ වගේ උදාහරණයක් අපි ගත්තොත් පැහැදිලිද? දුටුගැමුණු රජතුමා මිය යනවා. ඊළඟට බිසෝ මිය යනවා. පැහැදිලිද? ඒතර මේ පිළිබඳව අපිට විස්තර ඉදිරියේදී තියෙනවා. සරලව ඉගෙන ගන්න. එතකොට මේ දෙන්නගෙන් මේ දුටුගැමුණු රජතුමා මැරෙනවා. ඊට පස්සේ බිසෝ මැරෙනවා. මේක කතා ප්‍රවෘත්තිය. කතා වින්‍යාසය කියන්නේ ඕක නෙමෙයි. දුටුගැමුණු රජතුමා මැරෙන්නේ මොකක් හින්දාද? ඔබ දන්නවා. නයා හිසට දෂ්ට කිරීමෙන් එහි විස ශරීරගත වේ දුටුගැමුණු රජතුමා මිය යනවා. ඒ දුක වාව ගන්න බැරුව විසුණු වහන්සේද මිය ගියාය. අන්න එහෙම කිව්වොත් අපි ඒකට කියනවා කතා වින්‍යාසයේ හේතුඵල සම්බන්ධතාවය මත සිද්ධි අවස්ථා පෙළ ගන්නවා නම් ඒකට අපි කරන කතා වින්‍යාසය කියලා. එතකොට මෙන්න මේ කරුණු ටික පුතේ මේවා එකින් එක විස්තර ඇතුව අපි සාකච්ඡා කරාම ඊට පස්සේ අපිට පුළුවන් අපේ කෙටි කතාව සම්බන්ධව කතා කරන්න. පැහැදිලිද? ඒතර මයි පුතාලට උන තේරුම් ගන්න පුළුවන් මේ කතාව තුළ අපි ගොඩක් ඉගෙන ගත්තා මොකද්ද කෙටි කතාව සහ නව කතාව කියන්නේ මොකද්ද කියලා. පැහැදිලිද? ඒ නිසා මම එහෙනම් ඔන්න මේ කොටස මෙතනින් හමාර කරනවා. ඊළඟ කොටස තුලින් අපි මේ විස්තර ටික අපි සාකච්ඡා කරලා ඉවර කරනවා.